समन्तः चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස න අන්තලික්ඛේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස නවිජ්ජති සෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාපකම්මාති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි පින්වතියනි බෝසත් දරුවනි ඓතිහාසික උඳුවප්පුර පසළොස්වක පොහොය දවසේ කඩුවෙල කොරතොට රුක්මල් පෙදෙස ඓතිහාසික බෝධිරාජානන් වහන්සේ අභියස හිමසර TV YouTube නාලිකාව ඔස්සේ ධර්මදේශනාමය පින්කම් ඒ වගේම දානමය පින්කම් බුද්ධ වන්දනාමය පින්කම් බොහෝ පින්කම් රාශියක් අද දවස පුරාවටම මේ ස්ථානයේ සිදු කරනු ලබනවා. ඉතින් අපේ ශ්‍රද්ධාවන්ත පින්නතුන්ට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන සත්පුරුෂ බෞද්ධ පින්නතුන්ටත් ඒ වගේම විදේශගතව ජීවත් වන පින්නතුන්ටත් මේ පින්කම හා සජීවීව සම්බන්ධ වීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේ වෙලාවේ පින්නතුනි බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීමට. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් දහම් කරුණු කාරණා කීපයක් ශ්‍රවණය කරලා තමන්ගේ ධර්මඥාණයට තමන්ගේ ජීවිතයට ඒ දහම් කරුණු දහම් පරයයන් එකතු කර ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි අපේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වතුන් හට ඒ ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ කෙසේද යන්න පහදා දීලා තියෙනවා. තං සුනාථ සාධුකම් මනසි කරෝත භාසිස්සාමීති. තං සුනාථ කියන්නේ ඒ දේශනාව හොඳින් අහඬ කියන එකයි. ධර්මයට කන් දෙන්න. සුනාත හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා කියනවා. සාදුකම් මනසි කරෝත ධර්මයේ ශ්‍රවණය කළාට විතරක් මදි. ධර්මයට කන් දෙන ගමන් ධර්මය අහන ගමන්
සාදුකම් මනසිකරෝත. බොහෝම හොඳයි කියනවා ඒ ධර්මය නුවණින් මෙනෙහි කරනවා නම්, ඒ ධර්මය මනසිකාර කරනවා නම්, එතකොට තමයි ධර්මානුකූල මනසක් ගොඩ නැගෙන්නේ. ධර්මය ඇහුවට විතරක් මදි. දැන් අපේ පින්නතුන් අද මේ පවතින වර්තමාන සමාජය හරි දියුණුයිනේ. තාක්ෂණය අතින් හරීම දියුණුයි. ඉතින් අපි ළඟ අද මේ අපේ ඇත්තු භාවිතා කරන මේ දුරකථනයෙන් පවා ධර්මදේශනා අහන්න පුළුවන්කම අද තියෙනවා. ඉස්සර කාලේ වගේ රේඩියෝ එකක් හොයාගෙන ගම වටේ ඇවිදින්න ඕන නැහැ. ඉස්සර කාලේ වගේ ටීවී එකක් එක ගෙදරකයි තියෙන්නේ. මුළු ගමම එකතු වෙනවා ඒ ගෙදරට ටීවී එක බලන්න, බණක් අහන්න. නමුත් පින්නතුනි අද අපේ ඇත්තන්ගේ දියුණුව කියන්නේ, මේ ලෝකය දියුණු වීම කියලා කියන්නේ තාක්ෂණය අතින් දියුණු වෙලා අපි මේ අතේ තියාගෙන ඉන්න දුරකථනේනොත් බණ ටිකක් අහන්න පුළුවන්, ධර්මයක් අහන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. නමුත් කොච්චර ධර්මයේ ශ්‍රවණය කළත් මදි ඒක හිතින් මෙනෙහි කරන්නේ නැත්තම්, ධර්මයේ මානසිකාර කරන්නේ නැත්තම්, නුවණින් විමසා බලන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ විසින් මේ ධර්මයේ මනාව දේශනා කරලා තියෙනවා. මනවින් දේශනා කරන ලද්දේය. මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි බැවින් සන්දිට්ඨික වන්නේය. ඕනෑම කාලයකදී අවබෝධ කළ හැකි බැවින් අකාලික වන්නේය. ඇවිත් බලන්න යයි කිව හැකි බැවින් ඒහි පස්සික වන්නේය. තමා තුළට පමුණුවා ගත යුතු බැවින් ඕපනයික වන්නේය. බුද්ධිමත් මිනිසුන් විසින් තම තම නැනපමණින් අවබෝධ කර ගත යුතු බැවින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි වන්නේය. මේ තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අපට උපකාරී වන ආකාරය. මෙලොවදීම අවබෝධ කරගන්න පුළුවන්. මේ ආත්ම භාවයේදීම ධර්මය දකින්න පුළුවන්. ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනෑම කාලයකදීත් අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ පින්නතුනි, මේ ආත්ම භාවයේ බැරි වුණොතින් මතු ආත්ම භාවයකදී හරි ධර්මය හසු කරගන්න පුළුවන්. ධර්මය පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට පින්නතුනි, ඒ වගේම තමයි මේ ධර්මයේ තුලට ඇවිල්ලා තමයි බලන්න ඕනේ ධර්මය කියන්නේ මොකක්ද කියලා. පිටින් හිටියට, පිටින් හිතුවට, ඉඳලා හිටලා ධර්ම දේශනාවක් ඇහුවට ධර්මය දකින්න බෑ. ධර්මයේ තුලට එන්නට ඕන. ඒකයි ඒහි පස්සික කියලා කියන්නේ. ඒ වගේම තමයි තමා තුලට පමුණුවා ගන්නට ඕන. ඒ මොකද්ද? දැන් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට අතීත පුවත් අපි දේශනා කරනවා. වර්තමාන පුවත් අපි ධර්ම දේශනාවලට කරනවා. එතකොට මේ ධර්මය අපේ පින්වත් පිරිස ශ්‍රවණය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ බොහෝ ධර්ම දේශනාවල මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න ආකාරය, ජීවිතයට ධර්මයේ ගලපා ගත යුතු ආකාරය මනාව දේශනා කරලා තියෙනවා. ඒ දේශනාවන්ට කන් දෙනකොට තමා උපමා කරගන්න කියනවා. තමා තුලට පමුණුවල බලන්න කියනවා. දැන් හිතන්න පින්නතුනි, මේ ලෝභකම ගැන ධර්ම දේශනා කරනවා කියලා. ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාවකට ලෝභකම ගැන කියනවා. එතකොට ඔය පින්නතුන්ට ඉක්මනටම ඒක ඇහෙද්දි මතක් වෙන්නේ ඔබ තුල තියෙන ලෝභකමද
ඔබේ ස්වාමියා ළඟ තියෙන ලෝභකමද? ඔබේ භාර්යාව ළඟ තියෙන ලෝභකමද ඉක්මනට මතක් වෙන්නේ? ඔබේ දරුවෝ හරීම ලෝභයි කියලාද මතක් වෙන්නේ? නැත්නම් ඔබ ඇසුරු කරන කෙනෙක් ලෝභයි කියලාද මතක් වෙන්නේ? අන්න දුර්වලතාවය. ඒ තමයි දුර්වල තැන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ තමා තුළට ඉස්සෙල්ලා පමුණුවල බලන්න. මේ බඹයක් පමණ ශරීරයට ධර්මයේ ගලපාගෙන බලන්න ඉස්සෙල්ලා තමා තමයි මේ ධර්මයේ මුලින්ම වටහා ගන්නට ඕන. ඒ නිසා තමා තුළට පමුණවන්න කියනවා. බුද්ධිමත් මිනිස්සු තමයි මේ ධර්මය අල්ලගන්නේ. බුද්ධිමත් මිනිස්සුන්ට තමයි මේ ධර්මය වැටහෙන්නේ. ප්‍රඥාවන්තයින්ට තමයි මේ ධර්මය තියෙන්නේ. එහෙනම් පින්නතුනි, මේ පින්නතුනොත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මය මේ පූජනීය භික්ෂූන් වහන්සේලා, ස්වාමීන් වහන්සේලා, දායක කාරකාදී පින්නතුන්ට හිතසුව පිණිස, දායක කාරකාදී පින්නතුන්ට දියුණුව පිණිස, දායක කාරකාදී පින්නතුන්ගේ අභිවෘද්ධිය පිණිස මහා සංඝරත්නය ධර්මය දේශනා කරනවා. එතකොට ඔය පින්නතුන් සිව්පසයෙන් මහා සංඝරත්නයට උපස්ථාන කරලා මහා සංඝරත්නයෙන් බලාපොරොත්තු වෙන්නේ එකම එක දෙයයි. අපේ හාමුදුරුවනේ අපිට ධර්මයෙන් අනුශාසනා කරන්න. අපිට ධර්මයෙන් උපදෙස් දෙන්න. ධර්මයෙන් අවවාද දෙන්න. ධර්මෝපදේශ දෙන්න අපි බොහොම කැමැත්තෙන් ඒවා අහනවා, පිළිගන්නවා. එහෙනම් මේ දේශනා කරන ධර්මය බුද්ධිමත් මිනිසුන් විසින් තම තම නැනපමණින් අවබෝධ කරගනිත්වා කියලා තමයි ධර්මානුශාසනාවේ ආරම්භයේදීම සිහිපත් කරන්නේ. තම තම නැනපමණින් වටහා ගන්න, අවබෝධ කරගන්න. තමන්ට තේරෙන විදිහට ධර්මය අවබෝධ කරගන්න, තේරුම් ගන්න, ධර්ම කරුණු නුවණින් විමසා බලන්න කියලයි දේශනා කරන්නේ. එතකොට පින්නතුනි, අද මේ ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ ධම්මපදයේ පාප වර්ගයට අයිති බොහොම ලස්සන ගාථා ධර්මයක්. න අන්තලික්ඛේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරම් පවිස්ස න විජ්ජතිසෝ ජගතිප්පදේශෝ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාප කම්මා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ විසින් මේ ගාථා ධර්මය දේශනා කරපු විශේෂ අවස්ථාවක් තියෙනවා. ධම්මපදයේ පාප වර්ගයට අයිති මේ ගාථා ධර්මය තුලින් පෙන්වා දෙනවා ඊ타ත්ම වැදගත් අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්ට මෙයින් පෙන්වන්නේ මේ කර්මය සහ කර්මඵලය පිළිබඳව පවත්නා වූ විශ්වාසය ගැන. කම්ඵල අදහන නුවණ. මේ කම්ඵල අදහන නුවණ කියන එක ශ්‍රාවකයින්ට අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනෑ දෙයක්. බෞද්ධයින්ට තියෙන්නට ඕනෑ දෙයක්. එතනින් පෙන්වන්නේ මේ කර්මය හා කර්මඵලය පිළිබඳව තියෙන විශ්වාසය. දැන් අපි කතා කරනවානේ පුනර්භව සංකල්පය, ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මය, ඒ වගේම බෞද්ධ කර්ම සංකල්පය, මේ ආදී වශයෙන් පටිච්ච සමුප්පාද දර්ශනය, හේතුඵලවාදයේ පිළිබඳව. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මය ශ්‍රාවකයින්ට දේශනා කරනකොට කර්මය හා කර්මඵලය පිළිබඳවත්, කර්ම විපාක පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
අපි අද මේ දේශනාවට මාතෘකා කරපු ගාථා පාඨය තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ න අන්තලික්ඛේ න සමුද්ද මජ්ජේ. අන්තලික්ඛ කියලා කියන්නේ පින්නතුනි මේ අහසට. මේ අහසට තමයි අන්තලික්ඛ කියලා කියන්නේ. න අන්තලික්ඛේ කියලා කියන්නේ අහසෙත් නෑ කියන එකයි. නසමුද්ද මජ්ජේ. සමුද්ද කියලා කියන්නේ මුහුද. සමුද්‍රය මුහුද. නසමුද්ද මජ්ජේ මුහුද මැදත් නෑ. නපබ්බතානම් විවරම් පවිස්ස. පර්වතයක් තුල ගල් ගුහාවක් තුලත් නෑ. න විජ්ජතිසෝ ජගතිප්පදේශෝ. මේ මහ පොළොවේ ජගතිප්පදේශෝ මේ මහ පොළොවේ කොතැනකවත් ඇත්තේ නෑ. මොනවද පින්නතුනි මේ නෑ කියලා කියන්නේ? යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාප කම්මා. අඥානීන් විසින් අනුවණයින් විසින් කරනු ලබන පාප ක්‍රියාවන්හි අකුසල ක්‍රියාවන්හි විපාක ලැබෙනකොට අහසෙහි හිටියත් මුහුද මැද හිටියත් ඒ වගේම ගල් ගුහාවක් තුලට වෙලා හිටියත් මේ මහ පොළොවේ කොතැන පය ගහලා හිටියත් අකුසල කර්ම විපාකයන්ගෙන් කරපු පාප කර්ම විපාකයන්ගෙන් ගැලවීමක් නැහැ. ඒකයි මේ අහසෙත් නැහැ, මහ මුහුදෙත් නැහැ, ගල් ගුහාවක් තුලත් නැහැ. මේ මහ පොළොවේ කොතැනකවත් තැනක් නැහැ ගැලවීමක් තියෙන. පාප කර්ම කළා නම් එහි අකුසල විපාක කර්ම විපාක අනිවාර්යයෙන්ම විඳින්න සිද්ධ වෙනවාමයි. අපි අහලා තියෙනවානේ මේ රජකම් කළත් කළකම් ඵල දෙනවා කියලා. රටේ රජුරවන්ට උනත් එහෙමයි. අධිරාජ්‍යවාදියෙක් උනත් අකුසල කර්ම පාප කර්ම කළොතින් ඒවාෙහි විපාක විඳින්නට සිද්ධ වෙනවාමයි. අහසේ හැංගිලා හිටියත් ගැලවීමක් නැහැ. මහ මුහුද මැද සැඟවිලා හිටියත් අකුසල කර්මයන්ගෙන් විපාකයන්ගෙන් ගැලවීමක් නැහැ. ඒ වගේම ගල් ගුහාවක් ඇතුළට ගිහිල්ලා සැඟවිලා හිටියත් කර්ම විපාකයන්ගෙන් ගැලවීමක් නැහැ. මේ මහ පොළොවේ කොතන පය ගහලා හිටියත් කර්ම විපාක විඳින්න වෙනවාම තමයි. ගැලවීමක් නැහැ. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ගාථා ධර්මයේ තුලින් අපේ ජීවිතවලට මොන තරම් ධර්මාලෝකයක් ලැබෙනවද බලන්න. ඇයි මේ රටේ ලෝකේ ජීවත් වන මිනිස්සු මෙච්චර පව් කරන්නේ? ඇයි මෙච්චර පව් කරන්නේ? දැන් කොරෝනා වසංගතය නිසා ලෝකේ රටවල් වල බොහෝම ව්‍යසනනකාරී තත්ත්වයක් ඇති වුණා. ප්‍රබල රටවල් පවා බිඳ වැටුණා. මේ එක්තරා රෝගයක් නිසා, වසංගතයක් නිසා. නමුත් පින්නතුනි අපි හැමෝටම මේ ළඟකදී දැනගන්නට ලැබුණා නෙදර්ලන්තය. මේ පින්නතුන් අහලා ඇති. නෙදර්ලන්තයේ සත්තුන්ගෙන් කොරෝනා රෝගය මිනිස්සුන්ට බෝ වෙනවා කියලා කෝටි 17ක් සත්තු මරලා තියෙනවා. ඒ රටේ මිනිස්සු. කෝටි 17ක්. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. ඇයි මේ තරම් ප්‍රබල අකුසල කර්ම කරන්නේ, පාප කර්ම කරන්නේ? ඇයි මේ තරමට මිනිස්සු මුරුගයින් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ? මනුෂ්‍ය ගති පහවති ගිහින් තියෙන්නේ ඇයි මේ? පින්නතුනි ඒ තමයි මේ කර්මය හා කර්මඵලය පිළිබඳව ඇදහිීමක් නැතිකම. කර්මය හා කර්ම විපාක පිළිබඳව නුවණක් අවබෝධයක් වැටහීමක් නැතිකම. ඒ අයට ධර්මයේ අවබෝධයක් නැහැ. ඒ අය ධර්මයේ දන්නේ නැහැ. ඒ අයට ධර්මයේ පිහිටක් සරණක් නැහැ.
ඒ කියන්නේ ඒ අය මේ කර්මය කළොත් මේ කර්මයෙන් විපාක ලැබෙනවා කියන එක තේරුම් ගන්න තරම් අවබෝධ කරගන්න තරම් මේ ධර්මයේ ඔවුන්ගේ නුවණට හසු වෙලා නැහැ පින්නතුනි. නමුත් මිනිස්සු මනසක් තියනවා, හිතක් තියනවා, හිතින් හිතන්න පුළුවන්, සිතුවිලි ගලාගෙන එනවා. ඇයි මේ මිනිස්සුන්ට හොඳ මොකක්ද නරක මොකක්ද කියලා තේරුම් ගන්න බැරි? ඒ තරමට මිනිස්සු ප්‍රඥාව අතින් හීන වෙලා, නුවණ අතින් දුර්වල වෙලා, නුවණින් විමසා බලන්න තරම් හැකියාවක් නැති වෙලා, කොරෝනා වසංගතයෙන් මිනිස්සුන්ට සත්තු නිසා කොරෝනා බෝ වෙනවා කියලා කෝටි 17ක් සත්තු මරලා තියෙනවා. එක එක සත්තුන් වර්ග. නෙදර්ලන්තේ. එතකොට පින්නතුනි අපිට ඒක භාග්යක් තියෙනවා. එක වාසනාවක් තියෙනවා. ඒ තමයි මේ ශ්‍රී ලංකාව කියන අපේ රටේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලක්දිව ආගමනයත් එක්ක අවිහිංසාවාදය තමයි ලංකාවේ ප්‍රචලිත වුණේ. ඒ කියන්නේ තමා වගේමයි අනුන්මත් තමාට වද වේදනා විඳිනකොට තමන් අපහසුතාවයට පත් වෙනවා වගේම අනුන්ට කළත් ඒක ඒ විදිහම දුකක් කියන එක තේරෙන නිසා මේ මිනිස්සු තුල නිතර නිතර ධර්මය ඇහෙන නිසා මිනිස්සු තරමක් දුරට පව් කරන්න බයයි, පව් කරන්න ලැජ්ජයි. නමුත් මේ ධර්මය පිළිබඳව වැටහීමක් නැති වුණා නම් නෙදර්ලන්තේ වගේ ලංකාවටත් ඔච්චරම තමයි. වෙනසක් නැහැ. ලංකාවෙත් සත්තු නිසා මිනිස්සුන්ට කොරෝනා බෝ වෙනවා කියලා කිව්වොතින් සත්තු ටික මරලා දාන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. නැතුව නෙමෙයි. නමුත් මේ තරමට හරි රැකිලා තියෙන්නේ ඇයි? මේ බුදුරජාණන් වහන්සේ මිහිරි කොට දේශනා කර වදාළ මේ ධර්මය නිසා. තාමත් ධර්මයේ අහන පිරිසක් මේ රටේ ඉන්න නිසා. ධර්මයට කැමති පිරිසක් ඉන්න නිසා. ධර්මයේ නුවණින් විමසා බලන ශ්‍රාවක පිරිසක් ජීවත් වෙන නිසා ඔවුන් ධර්මයට කැමැත්තෙන් ධර්මයේ පිළිපදිනවා. ඒ නිසා තමයි රැකිලා ඉන්නේ. එහෙනම් පින්නතුනි යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යමෙක් වපුරන ලද බීජවලට අනුව තමයි අස්වැන්න නෙලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. තමා වපුරන බීජයේ අස්වැන්න තමාටයි නෙලන්න පුළුවන්නේ. දැන් හිතන්න පින්නතුනි වී වැපුරුවොත් වී අස්වැන්නක් ලැබෙනවා. කොස් ඇටයක් පැලකලොත් කොස් ගහකින් කොස් ගෙඩියක් ලැබෙනවා වගේ. කොස් ගහින් දෙල් ලැබෙන්නේ නැහනේ. කොස් ගහින් ලැබෙන්නේ කොස් ගෙඩි. අන්න ඒ වගේ තමන් වපුරන බීජයට අනුව අස්වැන්නක් තමයි ලැබෙන්නේ. යහපත් දේ වැපුරුවොත් තමයි යහපත් අස්වැන්නක්, යහපත් විපාකයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. හොඳ දේ කළොත් හොඳ විපාකත්, නරක දේ කළොත් නරක විපාකත් තමයි ලැබෙන්නේ. කවමදාකවත් නරකක් කරලා හොඳක් බලාපොරොත්තු වෙන්න බෑ. නරක දෙයක් කරලා හොඳක් බලාපොරොත්තු වෙන්න බෑ. මේක මහජනයා විසින් හෝ වේවා අනිකුත් සියලු දෙනා විසින් ප්‍රශංසාවට ලක් කරයි කියලා නරක දෙයකින් හොඳක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් අද කාලේ නම් මිනිස්සු කරන නරක වැඩටත් සමහර ඇත්ත හොඳයි කියලා කියනවා. නමුත් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව සාර්ථක දෙයක් නෙමෙයි. ඒක අසාර්ථකයි. ධර්මයට අනුකූලව බලනකොට තමන් වපුරන්නේ හොඳ දෙයක් නම් එහි හොඳ අස්වැන්නයි නෙලා ගන්න ලැබෙන්නේ. වපුරන්නේ නරක දෙයක් නම් නරක අස්වැන්නකුයි ලැබෙන්නේ. එහෙනම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට අපේ ජීවිතයට මොනතරම් උපකාර වෙනවද? උන්වහන්සේ මොනතරම් කරුණාවකින්ද මේ මිනිස්සුන්ට ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා.
තතෝනං දුක්ඛමන් වේති චක්කංව වහතෝ පදං. මනස සිත තමයි හැම දෙයකටම ප්‍රධාන වෙන්නේ. හිත තමයි හැම දෙයකටම ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඊට වඩා දෙයක් නැහැ. මේ මුළු ලෝකයම ගොඩනැගිලා තියෙන්නේ සිතිවිලි වල ප්‍රතිඵලයක් හැටියටයි. සිතිවිලි වලින් තමයි මේ ලෝකයම නිර්මාණය වෙලා තියෙන්නේ, ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා දේශනා කළේ. පින්වත් මහණෙනි, මම චේතනාව කර්මයයි කියමි. චේතයිත්වා කම්මං කරෝති, සිතින් සිතා කර්ම කරයි. කායේන වාචාය මනසා, කාය කර්මයෙන්, වචී කර්මයෙන් සහ මනෝ කර්මයෙන්. එතකොට පින්නතුනි, සිත තමයි හැම දෙයකටම ප්‍රධාන වෙන්නේ. චේතනාවම තමයි කර්මයේ හැටියට ගන්නේ. එතකොට සිත ප්‍රධාන වෙච්ච, සිත ශ්‍රේෂ්ඨ වෙච්ච මනසාචේ පදුට්ඨේන, අපහැදුණු මනසින්, අපහැදුණු සිතින්, ඒ කියන්නේ නරක සිතින් භාසතිවා කරෝතිවා, යමක් කියනවා නම් හෝ කරනවා නම්, තතෝනං දුක්ඛමන් වේති, එහි විපාක දුක් පිණිසමයි. එහි විපාක දුක් පිණිසමයි. නරක සිතින් යමක් කියනවා නම් කරනවා නම් එහි විපාක දුක පිණිසමයි. චක්කංව වහතෝ පදං, ගුණා පසුපස ඇදීගෙන යන කරත්තරෝදය වගේ, ප්‍රියසක වගේ තමයි කරපු වැරදි දේ වැරදි විපාක ලැබෙනකොට. ඕක පින්නතුනි, අඥානවන්තයා ඉන්නවනේ. ඒ කියන්නේ නුවණ මද වෙච්ච කෙනා, නුවණ අඩු කෙනා. ඔහු හිතනවලු පාප කර්ම කරන තරමට බොහොම හොඳයි, කිසිම විපාකයක් ලැබෙන්නේ නැහැ කියලා. කිසිම විපාකයක් ලැබෙන්නේ නැහැ පාප කර්ම කරන තරමට කියලා. ඒක හරියට මී පැණි වගේ රසයි කියලා කියනවා මුලින්ම. මී පිඬු වගේ රසයි. නමුත් එන්ට මේ කරපු කර්මයන් පරණ වෙන්න එහි විපාක විඳිනකොට හරියට ගින්දර වගේ කියනවා. කරන කලට පව් මිහිරිය මීසේ කියනවා. මී පැණි වගේ පැණි රහයි කියනවා පව් කරනකොට. හරිම සතුටින් කරන්නේ. හැබැයි විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. දුක් විඳිනකොට ගින්දර වගේ තමයි නරක විපාක. නරක දේ කළාම නරක විපාක ලැබෙනකොට එය දුක පිණිසමයි පවතින්නේ. ඒ වගේම තමා පින්නතුනි, මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා, තතෝනං සුඛමන් වේති ඡායාවාන පායිනේ. පැහැදුණු මනසින්, ප්‍රසන්න මනසින්, පැහැදුණු සිතින් යමක් කියනවා නම් කරනවා නම් එහි විපාක සැප පිණිසමයි පවතින්නේ. ඡායාව අනපායිනී, තමා අත් නොහැර යන සෙවණැල්ල වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපේ පසුපස සෙවණැල්ල තිබුණට අපිට කිසි කරදරයක් නැහැනේ. හෙවණැල්ලෙන් අපිට බාධාවක් නැහැ. අපි හෙවණැල්ල කරපින්නාගෙන නැහැ. තිබුණත් නැහැ වගේ. නමුත් අන්නේ වගේ කියනවා මේ පිනෙහි රැකවරණය, පිනෙන් ලැබෙන රැකවරණය, පැහැදුණු සිතින් යමක් කියනවා නම් කරනවා නම් එහි විපාක සැප පිණිසයි. තමාත් නොහැර යන සෙවණැල්ල වගේ පිනම පසුපස්සෙන් එනවා කියලයි කියන්නේ. එතකොට පින්නතුනි, අපි කරන කුසල කර්ම තියෙනවා. ඒ වගේම අකුසල කර්ම තියෙනවා. පුණ්‍ය කර්ම තියෙනවා, පාප කර්ම තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකෙ මිනිස්සු හොඳ දේවලුත් කරනවා වගේම නරක දේවලුත් කරනවා. ඒ වගේම මිනිස්සු නරක දේවල් කරන වශයෙන්ම හොඳ දේවලුත් කරනවා. හොඳ දෙයක් කළොත් එහි විපාක හොඳයි.
නරක යමක් කරෝතින් එහි විපාක නරක පිණිසමයි දුක් පිණිසමයි පවතින්නේ කියලා. අපි මුලින් මාතෘකා කරපු ගාථාව තවත් මේ පින්නතුන්ට වටහා ගන්නටම පහසුයි. බුද්ධ කාලයේ සිද්ධ වෙච්ච අතීත පුවතක් තියෙනවා. අපේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ දෙව්රම් මහා විහාරයේ වැඩ වාසය කරනකොට භික්ෂූන් වහන්සේලා 3 පිරිසක් බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න දෙව්රමට වඩිනවා. ඒ වඩින එක පිරිසක් මහමග වැඩම කරලා මහන්සියට එක නිවසකට වැඩම කරනවා දන් වැළඳීම සඳහා. ඒ දන් වැළඳීම සඳහා වඩිනකොට ඒ නිවසේ එක් පැත්තක් තියෙනවා මේ මාළු අල්ලගෙන ආවට පස්සේ අපි කියන්නේ දුමේ දාලා වේලනවා කියලා. දුම් මැස්සක් තියෙනවා ගෙට එහා පැත්තේ. ඉස්සර ඉතින් ඈත අතීතේ ගෙවල් වහන්නේ පිදුරු වලින්නේ. පිදුරු වලින් තමයි වහල සකස් කරන්නේ ඒ කාලේ. ඉතින් මේ ගෙදරත් පිදුරු වහලයක් තමයි නිවසට සවි කරලා තියෙන්නේ. වහල හදලා තියෙන්නේ පිදුරු වලින්. මේ දුම් මැස්සේ මාළු පොලිමට තියලා වේලනවා. ඔය අතරේ ස්වාමින් වහන්සේලා මේ නිවසට වැඩම කරාම මේ නිවසේ ජීවත් වන ඇත්තෝ දම් පූජා කරනවා මහා සංඝ රත්නයට. දැන් මේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දකින්න යන මේ ගමන. ඒ ගමන අතරතුර තමයි මේ සිදුවීම වෙන්නේ. එතකොට පින්නතුණි දන් වළඳමින් ඉන්නකොට අර මාළු දුමේ වේලන තැන තියෙනවනේ. ඒ දුම්මැස්ස ගින්දර ඇවිලිලා දුම්මැස්සට ඉහළින් තියෙන පිදුරු වහලෙම ගිනි ගත්තා. පිදුරු වහලෙම ගිනි ගන්නකොට මේ පිදුරු වහලට උඩින් කවුඩෙක් පියාඹගෙන යනවා. මේ කවුඩ පියාඹනවත් එක්කම අර ගිනි දැල්ල වැදිලා එතනම පිච්චිලා බිමට මැරිලා වැටෙනවා. ඔන්නත් මේක තමයි සිදුවීම. පිදුරු වහලය ගිනි ගත්තා. ඒ ගින්දරින් එතනින් උඩින් පියාඹපු කුරුල්ලෙක් නැත්තම් කවුඩෙක් පිච්චිලා මැරිලා වැටුණා. මේ සිද්ධිය දැකපු භික්ෂූන් වහන්සේලාට හරීම පුදුමයි. මොකද්ද මේ උනේ කියලා. උන්වහන්සේලා දන් වළඳලා අවසන් වෙලා දෙව්රමට වැඩියා. ඔන්න පින්නතුනේ එක පිරිසක්. මේ භික්ෂූන් වහන්සේලා පිරිස අපේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මහමග වඩිනකොට දන් වැළඳීම සඳහා එක් නිවසකට වැඩියා. මේ නිවසේ දන් වළඳමින් ඉන්නකොට මාළු වේලෙන්ට දාලා තියෙන දුම්මැස්ස ගිනි අරගෙන ඒ පිදුරු ගින්නෙන් කවුඩෙක් දැවී පිච්චි මරණයටපත් වුණා. මෙයට හේතුව මොකක්ද බුදුරජාණන් වහන්සේ කියලා විමසා හිටියා. ඔන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ තමයි මේ පිළිබඳව අතීත පුවත දේශනා කොට වදාළේ. පින්වත් මහණෙනි ඔය දැවී පිච්චි මැරී වැටුණු කවුඩා ඉන්නව නේද? ඔය කවුඩා මීට පෙර ආත්මයක ගොවි මහත්තයෙක්. ගොවි මහත්තයෙක්. ඔය ගොවි මහත්මයාට කුඹුරු සීසෑම සඳහා ගව පට්ටියක් ගව රැලක් හිටියා. මේ ගව රැලේ ගවයින් අතර හරිම කම්මැලි ගවයෙක් හිටියා කිසිම වැඩකට නැති. කිසිම වැඩකට නැහැ. කිසිම දෙයකට උදව් කරන්නේ නැහැ මේ ගවයා. හරීම කම්මැලි. දෙයක් කන්න දුන්නම කනවා නිදා ගන්නවා එච්චරයි. ඉතින් මේ ගොවි මහත්තයාට හරීම තරහයි. අනිත් ගවයෝ සේරම කුඹුර සීසාන්ඩ උදව් කරනවා. නමුත් මේ ගවයා කිසිම දෙයකට උදව් කරන්නේ නැහැ කම්මැලි. මේ
වෙච්ච දේ හිතපු ගොවියට හරීම තරහයි කේන්ති මේ ගවයා ගැන කිසිම තේරුමක් නැහැ තියාගෙන කියලා පින්නතුනි ඔය කුඹුරේ තියෙනවනේ පිදුරු ගොඩවල් පිදුරු ගොඩක් ගෙනල්ලා මේ ගවයා නිදාගෙන ඉද්දි ගවයව සම්පූර්ණයෙන්ම පිදුරු වලින් වැහුවා කියනවා. පිදුරු වලින් වහලා මේ පිදුරු ගොඩ ගිනි තිබ්බා. ගවයා පණ පිටින් දැවි පිච්චි මැරී වැටුණා කියනවා. බලන්න අද කාලේ ඉන්න මිනිස්සු ඒ අතින් හොඳයි නේද? ඈත අතීතයේ අය කරලා තියෙන දේවලුත් එක්ක අද කාලේ ඉන්න මිනිස්සු ටිකක් හැදිලා. බලන්න මේ මොකද මේ කම්පල අදහන නුවණක් නැහැ. පව් කරනකොට මීපැණි වගේ රසයි. නමුත් එහි විපාක ගින්දර වගේ. දවනවා පුච්චනවා අලු කරනවා. ඉතින් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔය මැරී වැටුණු කවුඩා ඉන්නව නේද? ඔය කවුඩා පෙර සංසාරේ ගොවියෙක්ව සිටියේදී ඒ ගවයාව පිදුරු වලින් වහලා පුච්චපු අකුසල කර්මයට පාප කර්මයේ විපාක හැටියට තමයි මේ ආත්මේ කවුඩෙක් වෙලා උපත ලැබලා මේ නිවසේ පිදුරු වහලේ උඩින් යනකොට පිදුරු වහල ගිනි අරගෙන ඒ ගින්නෙන් දැවි පිච්චි මැරී වැටුනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් පින්නතුනි න අන්තලික්කේ ඔන්න පැහැදිලි. අහසෙහි හැංගිලා ඉන්න තැනක් නැහැ. දැන් කුරුල්ලෝ පියාසර කරන්නේ අහසෙනේ. කුරුල්ලෝ ඉන්නේ අහසේ. ඉතින් ඔන්න බලන්න අහසේවත් තැනක් නැහැ පාප කර්ම වලින් ගැලවෙන්න. අහසේ තැනක් නැහැ. න අන්තලික්කේ. ඊළඟට දෙවෙනි කාරණාව තමයි න සමුද්ද මජ්ජේ මුහුද මැදත් ඉඩක් නැහැ පව් කරපු අයට ඉන්න හැංගිලා ඉන්න. ඒකටත් තියෙනවා පින්නතුනි වර්තමානයේ සිද්ධ වෙච්ච පුවතක් බුදුරජාණන් වහන්සේගේ කාලේ. එක්තරා භික්ෂු පිරිසක් සමග තවත් බොහෝ පිරිසක් මහා සමුද්‍රෙන් ඈත මහා මුහුදෙන් ඈත ඉඳලා එනවා සවැත් නුවරට බුදුරජාණන් වහන්සේව දකින්න. ශාස්ත්‍රූන් වහන්සේ දකින්න. මහා මුහුද තරණය කරගෙන නැවකින් තමයි එන්නේ. මේ නැවෙන් එනකොට එක පාරටම මහා මුහුද මැදදී මේ නැව නතර වෙනවා. මෙතනින් එහාට මේ නැවෙන් යන්න බෑ. නැව නතර වුණා. නැව නතර වුණාට පස්සේ මේ නැවේ ප්‍රධාන නාවිකයා අනිත් පිරිස එක්ක කතා කරනවා මොකද්ද මේ උනේ? අපි දැන් කොහොමද වෙලාවට බුදුරජාණන් වහන්සේ දකින්න යන්නේ? මේ නැවේ ඉන්නවා පින්නතුනි නුවණැත්තු පිරිසක්. ඒ අයට යමක් තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. නුවණැති. මේ නුවණැත්තෝ ටික කතා බහ කරනවා අනිවාර්යයෙන්ම අපි බොහොම හොඳ ගමනක් නේ මේ යන්න ආවේ. බුදුන් දකින්න නේ මේ යන්නේ. ඉතින් ඒ වගේ හොඳ ගමනක් යනකොට ඇයි මේ ගමන මගදී කඩා වැටෙන්නේ? ඇයි මේ මහ මුහුද මැද අපි මේ ගමන් කරන නැව නතර වෙන්නේ? අපි ඒ තරම් පව් කරලාද? නුවණැත්තෝ කියනවා මේ නැවේ කවුරු හරි ඉන්නවා අසුබ කෙනෙක්. මේ නැවේ කවුරු හරි ඉන්නවා අසුබ කෙනෙක්, හොඳ නැති කෙනෙක්, අසත්පුරුෂ කෙනෙක්. ඒ කෙනාව දැන් කොහොමද දැනගන්නේ? ඒ කෙනා මේ නැවේ ඉන්නකම් අපිට කවදාවත් බුදුන් දකින්න යන්න වෙන්නේ නැහැ. ඒ කෙනාව අයින් කරන්න ඕන. මොකද පින්නතුනි කලේ මේ නැවේ හිටපු ප්‍රධාන නාවිකයාගේ ඉඳලා සියලු දෙනාගේම නම් කොළ කෑලි වල ලිව්වා. ලියලා අරගත්ත වතුර භාජනයක්. වතුර භාජනයක් අරගෙන මේ නම් ලියපු කොළ කෑලි ටික දැම්ම මේ වතුර භාජනයේට. දැම්මම
මේ නුවණැත්තෝ කිව්වා මේ වතුර භාජනයෙන් එක නම්මක් තියෙන එක කොලයක් හරි වතුරේ ගිලුනොත් ඒ කෙනා තමයි අසුබ කෙනා. ඒ කෙනා තමයි අසත්පුරුෂ කෙනා. අපි එතකොට ඒ නම තියෙන කෙනාව නැවින් ඉවත් කරමු. එතකොට අපිට මේ ගමනේ යන්න පුළුවන්. ඉතින් මොකද වුනේ? නම් ටික ලියලා වතුර භාජනයේට දැම්මම සියලු දෙනාගේම නම් වතුරේ පාවෙමින් තිබියදී කොළ පාවෙමින් තිබියදී එකම එක කොළයක් වතුරේ යට ගිලුණලු. වතුර භාජනයේ යටින් ගිලුණලු. ඒක අරගෙන බැලින්නම් මොකද්ද තියෙන නම? මේ නැවේ ප්‍රධාන නාවිකයාගේ භාර්යාවගේ නම තමයි තියෙන්නේ. බිරිඳගේ නම. ඉතින් මේ හිටපු අය ඔළුවේ අත ගහගත්තා. අනේ මේ බිරින්දෑව හරි සත්පුරුෂයිනෙව. හරිම සත්පුරුෂයිනෙව. හරි ලස්සනයිනේ. ඉතින් මෙච්චර මේ සත්පුරුෂ ලස්සන කෙනෙක් කොහොමද මේ අසුබ වෙන්නේ? මේක නම් වෙන්න බෑ. මේක වැරදිලා වෙච්ච එකක් කියලා නැවත නම් ලිව්වා කොළ කෑලිවල. නැවත ලියලා නැවතත් වතුර භාජනයේට දැම්මා. ඒ දැම්මම තවත් කොළයක් යට වතුරේ ගිලුණා. අනිත් නම් ටික පාවුණා. ඒ වෙලාවෙත් වතුර භාජනයේ ගිලුණු නම් කොළේ අරගෙන බැලින්නම් නම තිබුණේ කාගේද? ඒ තිබුණෙත් අර නාවිකයාගේ භාර්යාවගේ නම. දැන් විශ්වාස නැහැ. මේක නැවතත් බැලුවොත් තමයි විශ්වාස කරගන්න පුළුවන්. ආයිත් ලිව්වා කොළ කෑලිවල නම් ටික. ලියලා වතුර භාජනයේට දැම්මා. ඒ වතුර භාජනයේට දැම්මම පින්නතුනේ තුන්වෙනි වතාවටත් ගිලුනේ අර නාවිකයාගේ භාර්යාවගේ නම තියෙන කොළේ තමයි ගිලුනේ. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මේ නැවේ හිටපු නුවණැත්තෝ ටික පින්නතුනි ප්‍රධාන නාවිකයාට කියනවා නාවිකතුමනි දැන් අපිට කරන්න දෙයක් නැහැ. අපි ගැන වරදවා හිතන්න එපා. ඔබතුමාගේ භාර්යාව තමයි මෙතන ඉන්න අසුබ කෙනා. අපිට මෙයාව අනිවාර්යෙන් අයින් කරන්න වෙනවා. නැත්තම් අපිට මේ ගමන යන්න වෙන්නේ නැහැ. ඉතින් නැවේ හිටපු අය කෑ ගස්සන් දුන්නා. අපිට බුදුරජාණන් වහන්සේ දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දකින්න ඕන. දැන් මේ නාවිකයාට කරන්න දෙයක් නැහැ. ඔහුත් හරීම හොඳ සත්පුරුෂ කෙනෙක්. ඔහු මොකද කරන්නේ? ඔහු කියනවා මගේ භාර්යාව වුණත් කරන්න දෙයක් නැහැ. ඒ කෙනා අසුභයි නම් මගේ භාර්යාව වුණත් අසුභයි නම් මේ ගමනට අපි ඇයව ඉවත් කරලා හරි මම නුඹලාව බුදුරජාණන් වහන්සේ ළඟට එක්ක යනවා. මෙහෙම කියලා මොකද කළේ පින්නතුනේ? මේ කාන්තාව නැත්තම් නාවිකතුමාගේ භාර්යාව අරගෙන වැල්පටක් ගත්තා. මේ වැල්පටේ එක කොනක් මේ භාර්යාවගේ බෙල්ලේ ගැට ගැහුවා. අනිත් කොන මුට්ටියක් අරගෙන මුට්ටියේ කොනේ ගැට ගහලා මුට්ටියයි කාන්තාවයි දෙන්නම මහ මුහුදට තල්ලු කරනවා සමගම කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම ගැටලුවක් නැතුව මේ නැවත පණ ගැන්නුණා කියනවා. නැවත පණ ගැන්නුණා ඉබේම. මේ කාන්තාව මහ මුහුදට තල්ලු කර සැනින්ම නැව පණ ගැන්නුණා කියනවා. කවුරුත් පණ ගන්වන්නේ නැතුවම ඉබේම පණ ගැන්නුණා කියනවා. දැන් හරීම පුදුමයි මේ වෙච්ච දේ. මේ භික්ෂූන් වහන්සේලා පිරිසයි දායක පිරිසයි භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හරි පුදුම දෙයක් නේ උනේ. අපි මහා සාගරයේ තරණය කරගෙන නැවේ තමයි මේ ගමන ආවේ. ඒ එනකොට අපේ නැව මග නතර වුණා. ඒ වෙලාවේ අපි මේ විදිහට තුණ්ඩු කෑලි වල අපේ නම් ලියලා වතුර භාජනයකට දාලා ඔට්ටුවක් ඇල්ලුවා. මේ නම් තුණ්ඩු යට යන කෙනා තමයි අසුබ කෙනා. අපි ඒ කෙනා තෝරලා එයාව මේ ගමනෙන් ඉවත් කරලා
අපි මේ ගමනේ යමු කියලා. ඉතින් මේ තුණ්ඩු කෑලි වලින් 3 වතාවක්ම යට ගියේ අපේ නැවේ අයිතිකාරයාගේ බිරිඳගේ නමනේ. ස්වාමීනි ඒක නෙමෙයි පුදුමේ. ඇයව ලණුපොටකින් ගැට ගහලා ඒ ලණුපොටේ කෙළවර මුට්ටියක ගැට ගහලා අපි මුහුදට තල්ලු කළ සැනින් මේ නැව නැවත පණ ගැන්නුණානේ ස්වාමීනි කියලා කිව්වා. මේට මොකද්ද හේතුව කියලා විමසා හිටියා. ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ භාර්යාව ඉන්නව නේද? මෑ එක ආත්ම භාවයක එක පවුලක ස්වාමි පුරුෂයෙක් හා භාර්යාව හැටියට ජීවත් වුණා. මගේ ස්වාමි පුරුෂයා කරන්නේ කුඹුරු වැඩ. ඒ කියන්නේ ගොවිතැන්. කුඹුරු වැඩ කරන්නේ. ඉතින් මෑ කරන්නේ උදේට දවල්ට ආහාර ටික පිළියෙල කරලා කුඹුරට අරගෙන යන්නේක. ඇඹුලස් අපයන්නේ මෑ තමයි. තමන්ගේ කුඹුරු වැඩ කරන ස්වාමියාට ඇඹුල ගෙනියන්නේ ආහාර ටික ගෙනියන්නේ මෑ තමයි පිළියෙල කරලා. ඉතින් දිනපතාම මේ ආහාර පිළියෙල කරගෙන උදේට දවල්ට කුඹුරට යනවා. මේ ගෙදර හැදුනා පින්වතුනි පුංචි බලු පැටියෙක්. මේ බලු පැටියා මේ බිරිඳට හරීම ආදරෙයි. හරිම කරුණාවන්තයි. මේ බලු පැටියා කවුද? මෙච්චර මේ බිරිඳට ආදරය කරනවා ළඟින්ම ඉන්නේ. නිදාගත්තත් ළඟින් නිදා ගන්නවා. ගමනක් බිමනක් යනකොට ළඟින්ම යනවා. කණ්ඩ බොන්න දෙනකොට ආදරයෙන් ළඟට එනවා. හරිම කරුණාවන්තයි. කතා කරන්න බැරි ටික විතරයි. මේ බලු කුක්කා හරිම ආදරේ මේ ගෙදර භාර්යාවට කාන්තාවට. කවුද මේ බලු කුක්කා? මේ බලු කුක්කා තමයි මීට පෙර ආත්ම භාවයේ මේ භාර්යාවගේ ස්වාමි පුරුෂයා. මේ භාර්යාවගේ පෙර ආත්මේ ස්වාමි පුරුෂයා තමයි මේ බලු කුක්කෙක් වෙලා ඉපදිලා ළඟටම වෙලා ඉන්නේ. දැන් තේරෙනව නේද කර්ම විපාක? ඔය තමයි වපුරපු බීජවල අස්වැන්න. දැන් අපිට කුඹුරේ අස්වැන්න කුඹුරු වැඩ කළාට පස්සේ මොන අස්වැන්න ලැබුණත් අස්වැන්න අපිට ලාභ වුණත් අලාභ වුණත් අපි ගෙදරට ගන්න එපැයි ඒ අස්වැන්න. ලාභ වුණත් අලාභ වුණත් හොඳ වුණත් නරක වුණත් අපි ඒ අස්වැන්න ගන්නවා. නමුත් කර්ම විපාක කියන අස්වැන්න නම් කොච්චර නරක වුණත් එපා කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ ධර්මය ප්‍රතික්ෂේප කළාට කර්මය ප්‍රතික්ෂේප කරන්න බෑ. මේ ධර්මය ඕන කෙනෙක්ට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් කර්මය ප්‍රතික්ෂේප කරන්න බෑ. ඉතින් පින්නතුනේ මේ පෙර ආත්ම භාවයේ මේ භාර්යාවගේ ස්වාමියා තමයි මේ බලු කුක්කෙක් වෙලා ඉපදිලා ළඟින්ම ඉන්නේ. මෙච්චර ආදරය කරන්නේ ඒකයි. ඉතින් කොහොම හරි හැමදාම කුඹුරට යනකොට මේ බලු කුක්කත් මේ කාන්තාවගේ පස්සෙන් ඇවිදගෙන යනවා නියර දිගේ. හැමදාම යනවා පස්සෙන්. ආරක්ෂාවටත් එක්ක හොඳයි. ළඟින්ම යනවා. ඔහොම දවසක් බලු පැටියත් එක්ක මේ කාන්තාව කුඹුරට ඇවිදගෙන යනකොට මග හිටිය තරුණ දරුවෝ පිරිසක්, පිරිමි දරුවෝ පිරිසක් මේ කාන්තාවට විහිළු කළා. මේ කාන්තාවට විහිළු කළා. බලු පැටවුන්ට පස්සෙන් යන්න පුළුවන් නම් අපිටත් පුළුවන් නේද? මැගේ පස්සෙන් බලු පැටවුන්ට විතරක් අපිටත් පුළුවන් යන්න. කොහොම විහිළු කරනකොට මේ කාන්තාවට කේන්ති ගියා. පස්සෙන් එන බලු පැටියෙක් නිසා මං අහන වචන. අනුන්ගෙන් වචන අහන්න උනේ මේ බලු කුක්ක පස්සෙන් එන නිසානේ කියලා හිතලා කල්පනා කළා මේ බලු කුක්කව කොහොම හරි එලවන්න ඕනේ ගෙදරින්. කොහොම හරි එලවලා දාන්න ඕනේ. අයින් කරලා දාන්න ඕනේ. මෙහෙම හිතලා මේ කාන්තාව මොකද කරන්නේ? හැමදාම අර වෙනදා ආදරෙන් කතා කරන කාන්තාව
බලු පැටියට පරුස වචනයෙන් බැන වදිනවා. කේන්තියට පරුස වචනයෙන් බැන වදිනවා. ගහලා එලවනවා. හරියට කණ්ඩ දෙන්නේ නැහැ. මේ වගේ වෙනස්කම් ගොඩක් කළා මේ බලු පැටියට. ඔහොම වෙනස්කම් කරලා හිතේ තියෙන තරහ කියන්නේ මේ බලු කුක්ක එක්ක කරන්න බෑ. කොච්චර බැනලා එලෙව්වත් අර පෙර සංසාරේ බිරිඳට තියෙන ආදරේ නිසා පස්සෙන්ම එනවා. දැන් ඔය ඇත්තන් දන්නව ඇති ඔය පින්නතුන්ගේ ගෙවල් වලත් හදනවනේ බලු පැටව, පූස් පැටව. කොච්චරනම් අනන්ත වාර ගණන් දවසට කකුල් දෙකේ ඇතිල්ලෙනවද ඇවිල්ලා. අපි වටේ කැරකෙනවද ඇවිල්ලා. ඒ සත්තු බොහෝම සංවේදීව අපි ළඟට එනවා කරුණාව බලාපොරොත්තුවෙන්. නමුත් අපේ හිතේ තියෙන තරහට සමහර ඇත්තෝ පයින්ුත් ගහනවා ඒ සත්තුන්ටනේ එලවන්න. නමුත් බලන්න සතෙකුට තමන්ගේ කය උපයෝගී කරගෙන පයින් ගහන අකුසල කර්මය මොන තරම්නම් බලවත්ද. ඒක මහා පාප කර්මයක්. තිරිසන් සතෙකුට වුණත් වචනකින් හරි ඒ සතුන්ගේ හිතරි දෙන්න අපි යමක් කරනවද ඒ අපිට නරක විපාක පිණිස පවතිනවා. ඒ සතුන්ට ගහලා එලවනකොට හරියට කණ්ඩ වේලක් නොදෙනකොට මොකද කතා කරලා ඉල්ල ගන්නද? තිරිසන් සතුන්ට හිංසා වද පීඩා ගෙන දෙනකොට ඒ වායින් අපිට බොහෝ විපාක අකුසල කර්මයක විපාක පාප විපාක ලැබෙනවා. ඒ කර්ම විපාක විඳින්න වෙනවා කවදා හරි. ඉතින් මේ බිරිඳ මොකද කළේ? දවසක් කුඹුරට යන ගමන් කලගෙඩියත් ඉනට තියාගත්තා. ලනු පොටකුත් අරගෙන වෙනදට වඩා බොහෝම ආදරයෙන් මේ බලු පැටියට කතා කළා. බලු පැටියා හිතුවා දැන් නම් භාර්යාවගේ කේන්තිය නිමිලා. ආදරයෙන් කතා කළා. නමුත් මේ හොඳකට නෙමෙයි මේ කතා කරන්නේ. කතා කරලා කුඹුරට එක්කගෙන යන ගමන් මේ කුඹුරේ එක තැනක් තියෙනවා මේ හොඳට වතුර ගලාගෙන යන ඇලක්. ඉතින් මේ ඇලගාවට ගියපු මේ භාර්යාව ලනු පොට අරගෙන ලනු පොටේ එක කොනක් ගැට ගැහුවා අරගෙන ආපු කලගෙඩියේ කටේ. කලගෙඩියේ ගැට ගැහුවා. අනිත් ලනුවේ කොන ගැට ගැහුවා මේ බලු පැටියාගේ බෙල්ලේ. ගැට ගහලා මොකද කළේ? තල්ලු කළා වතුරට. කලයට වතුර පිරෙනවත් එක්කම කලේ යට යනවා. එතකොටම ලනුපටින් බලු පැටියාගේ බෙල්ල හිර වෙලා මැරෙනවා. මේ අකුසල කර්මයේ විපාක තමයි නාවිකයාගේ බිරිඳ වෙලා ඉපදිලා එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදියේදී බුදුන් දකින්ට එන නාවික පිරිස නැවේන පිරිසට අසුබ චරිතයක් වෙච්ච මෑ එතනදිත් කලගෙඩියකට ලනුපට ගැට ගහලා ඉතිරි ලනුවේ අනිත් පොට මේ කාන්තාවගේ බෙල්ල ගැට ගහලා තමයි මහ මුහුදට තල්ලු කළේ. එදා බලු පැටියා මරපු විදිහටම ඈ මොකද වුනේ? ඈ මරණයටපත් වුණා. ඒ ආකාරයටම බලන්න නරක බීජ වැපුරුවම ලැබෙන නරක අස්වැන්න. නරක අස්වැන්න. දැන් මේ පින්නතුන්ට දැනගන්න ලැබෙන්න ඇති මේ ඊයේ පෙරේදා සියලු දෙනාටම ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණා අම්බලන්ගොඩ ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් මේ ගඟට පැනලා සියදිවි හානි කරගත්ත කියලා තමයි කියන්නේ. සමහරු කියනවා මරණයට පත් කළා කියලා, අපවත් කළා කියලා. සමහරු කියනවා උන්වහන්සේ සියදිවිය හානි කරගත්තා කියලා. දැන් අපිට ඔය අතීත පුවත අහනකොට වර්තමාන පුවතත් ඒහා සමානයි නේද? උන්වහන්සේගෙත් කකුල් දෙක ගැට ගහලා තිබුණා නේද? ලනුපටකින් ගැට ගහලා ඒත් කළු ගෙඩියක් එක්ක තමයි මේ කළු ගල් ගෙඩියක් එක්ක තමයි ගඟට තල්ලු කරලා තියෙන්නේ. බලන්න මේ පුවතින් අතීත පුවතත් එක්ක සසඳා බලනකොට මේ බුද්ධ ශාසනයේ භික්ෂූන් වහන්සේ නමක් වුණත් පෙර සංසාරේ කරපු යම් අකුසල කර්මයක් තියෙනවා නම්
ඒ කර්ම විපාක විඳින්න වෙනවාම තමයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටිය මහරහතන් වහන්සේලාටත් කර්ම විපාක ලැබුණානේ. මුගලන් මහරහතන් වහන්සේට ලැබුණා. ලෝසක තිස්ස මහරහතන් වහන්සේට ලැබුණා. පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට ලැබුණා. ඊළඟට දේවදත්ත ස්වාමීන් වහන්සේට අකුසල කර්ම විපාක ලැබුණා. ඊළඟට මහරජවරුන් අතරින් බිම්බිසාර මහරජතුමන්ට ඒ අකුසල කර්ම විපාක ලැබුණා. ඒ වගේම 84000ක් ධර්මස්කන්ධය වෙනුවෙන් 84000ක් විහෙර විහාර ඉදි කරපු ධර්මාශෝක අධිරාජ්‍යයත් මරණින් මත්තේ පිඹුරු ප්‍රේතෙක් වෙලා උපන්න කියලා කියනවා. මේ කර්ම විපාක ඒ විතරක් නෙමෙයි පින්නතුනි. අපේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේට කර්ම 11ක් විපාක දුන්නා. කර්ම කීයක්ද? 11ක් විපාක දුන්නා. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අනවතත්ත විල අභියස 500ක් භික්ෂූන් වහන්සේලාට පුබ්බකම්ම පිලෝතිකා ප්‍රදානය කියලා තියෙනවා. පෙර කරපු කර්ම විපාක 11ක් ලෞතුරා බුදුරජාණන් වහන්සේටත් විපාක දුන්නා කියලා. එතකොට ඔය දේවදත්ත ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේව මරන්නට ගල් පෙරළුවනේ. ඒ ගල් පෙරලීම බුදුරජාණන් වහන්සේට හානියක් නොවුනට ඒ ගල් පර්වතයේ පෙරළෙනවත් සමගම තවත් ගලක් ඇවිල්ලා ගල් දෙක වැදුණු ඝට්ටණයෙන් ගල් පතුරක් විසි වෙලා බුදුරජාණන් වහන්සේගේ මහපට ඇඟිල්ල තුවාල වුණා. මහපට ඇඟිල්ලේ ලේ පිරුණා කියනවා. ඒ පෙර සංසාරේ උන්වහන්සේ කරපු කර්ම විපාකයක් ඒ ලැබුණේ. ඒ වගේම තමා පින්නතුනේ තවත් කර්ම විපාකයක් තමයි උන්වහන්සේට තිබුණා සුව නොවන හිසේ කැක්කුමක්. ඒ හිසේ කැක්කුමට හේතුව මොකද්ද? එක සංසාරේ තරුණ පිරිමි දරුවෙක් වෙලා ඉන්නකොට මේ තරුණ දරුවා යනවා මාළු අල්ලන තැනකට. ඒ මාළු අල්ලන තැනට යනකොට මාළු අල්ලන මිනිස්සු මේ මාළු අල්ලලා ගොඩට දානවා. මාළු අල්ලලා ගොඩට දානකොට මාළුවා පණ අදින්නේ කොහොමද? දඟලනවා. පණ අදින්න දඟලනවා. එහෙට මෙහෙට පනිනවා. එහෙම එහෙට මෙහෙට පැනලා තමයි මරණයටපත් වෙන්නේ. හුස්ම හෙලන්නේ. එතකොට මේ මාළුවා උඩ පයින්නවා දැකලා hina වුණා කියනවා. මේ තරුණ පිරිමි ළමයා hina වුණාලු අර පණ අදින මාළුවා උඩ පනිනවා දැකලා. ඒ hina වෙච්ච අකුසල කර්මයට විපාක හැටියට තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වුණත් සුව නොවන හිසේ කැක්කුමක් තිබුණා කියලා කියනවා. ඔය ආදී වශයෙන් කර්ම 11ක් බුදුරජාණන් වහන්සේටත් විපාක දුන්න පින්නතුනි. එහෙනම් ඇතුන් දහසක බුද්ධ බලයක් තියෙන බුදුරජාණන් වහන්සේටත් කර්ම විපාක දුන්නා නම් අපි කවුද? අපි කවුද? අපේ මිනිස්සු කරන අකුසල කර්ම විපාක කොහොම විඳින්න වේවිද කියලා හිතලා බලන්න. ඊළඟට පින්නතුනි තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණෙනවා. ඔය එන අතරතුරදී උන්වහන්සේලා සුවසේ වැඩ ඉන්න ගල් ගුහාවක් ඇතුළට වඩිනවා. ගල් ගුහාව ඇතුළට වැඩම කරලා එක ස්වාමීන් වහන්සේ නමක් සැතපෙනවා. තව ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරනවා. තව ස්වාමීන් වහන්සේ නමක් සක්මන් කරනවා. තව ස්වාමීන් වහන්සේ නමක් සුවසේ වැඩ ඉන්නවා. 7 නමක් හිටියා මේ ගල් ගුහාව ඇතුලේ. උන්වහන්සේලා ගල් ගුහාවට වැඩියා විතරයි කොහේද තිබුණු ගල් පතුරක් ඇවිල්ලා මේ ගල් ගුහාවේ දොර වැහුණා. දැන් මේ 7 නමම ඇතුලේ හිර වෙලා. මේ ගල් ගුහාවට දානේ අරගෙන එන දායක ඇත්ත හොයනවා ස්වාමීන් වහන්සේලා 7 නමකෝ ගල් ගුහාව ඇතුලේ හිර වෙලා. කොච්චර දායකින් ඇවිල්ලා මේ ගල් පතුර ඉවත් කරන්න හැදුවත් සතියක් යනකම් මේ ගල් පතුර ඉවත් කරගන්න බැරි වුණා. ඒ සතිය තුල ගල් ගුහාව ඇතුලේ උන්වහන්සේලා දානෙත් නැතුව
වතුර පොදක්වත් නැතුවයි වැඩ හිටියේ. සතියක්ම. निराහාරව වැඩ හිටියේ. වතුර ටිකක්වත් නැහැ සතියෙම. සතියක් ඉක්මුණු කල අර ගල් පතුර ඉබේම ඉවත් වෙලා ගල් දොර විවර වුණා කියනවා. දැන් මේක අහඹු ලෙස සිද්ධ වෙච්ච සිදුවීමක්. මේ සිදුවීම ගැන මේ භික්ෂූන් වහන්සේලා සවැත් නුවරට පැමිණිලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දකින්න අපි මේ බොහෝ දුර ඉඳලායි එන්නේ. ඒ අතර වාරේ අපිට මහන්සි නිසා ගල් ගුහාවක නතර වුණා. නමුත් එක පාරටම අපි හිටපු ගල් ගුහාවේ දොර වැහුණා. කොච්චර උනන්දු වුණත් විවර කරගන්න බැරි වුණා. සතියක් ඉක්මුණාට පස්සේ ඉබේම ගල් දොර විවර වුණා ස්වාමීනි කියලා කිව්වා. මේකට හේතුව මොකද්ද? පුළුවන් නම් වදාරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඔබ වහන්සේලා 7 මීට පෙර ආත්මේ ගොපළු දරුවෝ 7 දෙනෙක් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ගොපළු දරුවෝ කියන්නේ හරක් බලා ගන්න දරුවෝ. මේ දරුවෝ 7 දෙනා උදේට හරක් රැළ අරගෙන තන කණ්ඩ එක්කගෙන යනවා. තනකොළ කණ්ඩ එක්කගෙන යනවා. තනකොළ කණ්ඩ ගෙනිහින් තන කනකන් මේ දරුවෝ 7 දෙනා කරන්නේ සෙල්ලම් කරන එක. ඉතින් එදා මොකද වුනේ? හරක් ටික තනකොළ කණ්ඩ බැඳලා මේ දරුවෝ 7 දෙනා සෙල්ලම් කරන්න ආවා. එනකොටම එක දරුවෙකුට හම්බුණා තලගොයි පැටියෙක්. තලගොයි පැටියෙක්. මේ දරුවා මොකද කළේ? මේ තලගොයි පැටියාව සෙල්ලමට ගත්තා. පිටිපස්සෙන් එලවගෙන ගියා. අල්ලගන්න. නමුත් මේ දරුවෝ 7 දෙනාම මේ තලගොයි පැටියාගේ පිටිපස්සෙන් එලවනවා. තලගොයා මරණ භය. තලගොයාට තේරෙනවද මේ සෙල්ලම් කරන්නයි කියලා? සෙල්ලමට මේ කියලා. විහිළුවට කියලා නෑ. ඒ සතා හිතුවේ මාව මරන්නයි මේ ඉන්නේ. මරණ බියෙන් රිංගුවා තුඹසකට. ඒ වෙලාවේ මේ දරුවෝ 7 දෙනා මේ හුඹහෙන් මේ තලගොයි පැටියව ගන්න හැදුවා. එන්නෙම නැහැ. හෙට උදේ සෙල්ලම් කරන්න ආවට පස්සේ අල්ල ගන්නවා කියලා හිතලා තිබුණු කොළ කෑලි වලින් කොළ රොඩු කෑලි වලින් මේ තුඹහා සම්පූර්ණයෙන්ම වැහුවා. හුඹහා සම්පූර්ණයෙන්ම වහලා ගෙවල් වලට ගියා. ඔහොම ගිහිල්ලා පහුවදා උදෙත් හරක් ටික අරගෙන එනවා තන කණ්ඩ බඳින්න. හැබැයි දෙවෙනි දවසේ ආවම මේ දරුවන්ට අර තලගොයි පැටියා හුඹහ ඇතුලේ හිර කරලා කියන එක අමතක වුණා. ඔය අමතක වීම සතියක් යනකම් අමතක වුණා කියනවා. දවස් 7ක් යනකම් අමතක වුණා. 7 වෙනි දවසේ එක්කෙනෙක්ට මතක් වෙලා හුඹහ කඩලා තලගොයි පැටියා එළියට ගන්නකොට අනේ කණ්ඩ බොණ්ඩ නැතුව මේ තලගොයි පැටියා බොහෝම අමාරුවෙන් හුඹහේ ඉඳලා එළියට එනවා. ඇවිද ගන්නත් අපහසුයි. හැබැයි මේ දරුවෝ 7 දෙනා මේ වෙලාවේ හරියට දුක් වුණාලු. හරියට සෝසුසුම් හෙළුවලු. අනේ අපොයි අපි කරපු අකුසල කර්මයක් කියලා. විහිළුවට කළත් සෙල්ලමට කළත් වැරැද්දම තමයි. වැරැද්ද විහිළුවට ගන්න බෑ. වැරැද්ද සෙල්ලමකට ගන්න බෑ. අකුසල කර්ම සෙල්ලමකට ගන්න බෑ. පාප කර්ම විහිළුවට සෙල්ලමට ගන්න බෑ. එහෙනම් පින්නතුනි බලන්න, විහිළුවකට සෙල්ලමකට වෙච්චි දෙයක් මේ ආත්මේ භික්ෂූන් වහන්සේලා වෙලා ඉපදුනා. අර තලගොයි පැටිය සතියක් හිර කරලා තියාගත්තු අකුසල කර්මයේ විපාක හැටියට ගල් ගුහාව ඇතුලේ කන්ට බොන්ට නැතුව සතියක් පුරාවට මේ භික්ෂූන් හිර වෙලා හිටියා කියනවා. එහෙනම් පින්නතුනි බලන්න අකුසල කර්ම විපාක ලැබිච්ච හැටි. අකුසල කර්ම විපාක ලැබිච්ච හැටි. මේ තමයි යත්තට්ටිතෝ මුංචෙය්‍ය පාපකම්මා. පාප කර්මයන් සිද්ධ කරලා එහි පාප කර්මයේ කර්ම විපාක ලැබෙනකොට අහසෙහිවත් මහ මුහුදෙහිවත් ගල් ගුහාවක් තුලවත් මේ මහ පොළොවේ කොතැන හිටියත්
ඒ අකුසල කර්මයන්හි විපාක විඳින්න වෙනවාම තමයි. කර්ම විපාක විඳින්න වෙනවාම තමයි. මේ ගාථා ධර්මයේ සමග මේ කතාවන් අහනකොට අතීත සිද්ධීන් අතීත පුවත් අහනකොට වර්තමානයේ මිනිස්සු ප්‍රාප කර්ම කරනකොට වැරදි කරනකොට අතීතයේ වැරදි කරපු අයට ලැබුණු කර්ම විපාක ගැන අහනකොට එක්කෙනෙක් දෙන්නෙක් හරි මේක අහලා තමන්ගේ වැරදි අඩුපාඩු හදා ගන්නවා නම් තමන් අතින් කරන ප්‍රාප කර්ම අඩු කර ගන්නවා නම් වැරදි ක්‍රියාවන් අතර කරනවා නම් ඒ තුලින් තමන්ට යහපතක්මයි සිද්ධ වන්නේ. මෙලෝ වශයෙන්ුත් යහපතක්මයි පරලෝ වශයෙන්ුත් යහපතක්මයි සැලසෙන්නේ. ඒ නිසා කල්පනා කරන්න පින්නතුනි, අද මේ උඳුවප්පුන් පොහොය දවසේ පළමු ධර්මානුශාසනාවෙන් ශ්‍රවණය කළේ කර්මය හා කර්ම විපාක පිළිබඳවයි. සිහියට නගා ගන්න, නුවණින් විමසා බලන්න, අතීතයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට පවා, මහරහතන් වහන්සේලාට පවා, මහ රජවරුන්ට පවා, රජ දරුවන්ට පවා, අපේ තථාගත භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේට පවා සසරේ කරනු ලැබූ අකුසල කර්මයන්හි පාප කර්මයන්හි කර්ම විපාක ලැබුණා නම් ඒ කර්ම විපාක දුක් පිණිසමයි පවතින්නේ. ඒ පිළිබඳ නුවණින් විමසා බලලා තමන්ගේ ජීවිතය ධර්මානුකූලවම ගොඩනගා ගන්නට මේ ධර්ම කාරණා තුලින් ලැබෙන පුණ්‍ය සංස්කාර ධර්මයන් ඒකාකාරවම හේතු වාසනා වේවා. සිහිනුවණින් වාසය කිරීමටත් ධර්මඥානය සලසා ගැනීමටත් ධර්මාවබෝධය පිණිසත් ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පුණ්‍ය සංස්කාර ධර්මයෝ හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය එකතු කරන විදේශගතව ජීවත් වෙන අමිල ප්‍රනාන්දු මහත්මයා, සොනාලි කොළොන්නේ නෝනා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසට මේ පුණ්‍ය සංස්කාරයන් කරුණු කොටගෙන ධර්මාවබෝධයම ලැබේවා, ධර්මඥානයෙන් සැනසේවා, මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින්කම හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ පින්වත් පිරිසගේ අරමුණු වශයෙන් ශ්‍රීපත් කරලා තියෙනවා. සියලුම පින්නතුන්ට ධර්ම දානමේ පිණිස මෙම පින්කම හේතු වාසනා වේවා. මෙම පින්කමේ අනුහසින් වසංගත තත්වයෙන් රෝග පීඩාදීන්ට පත්වන සියලු සත්වයෝම සුවපත් වෙත්වා. මේ වසංගත තත්වය මුළු ලෝකෙම දුරු වේවා කියන අරමුණෙන් ධර්මානුශාසනාවේ දායකත්වයේ අරගෙන කටයුතු කළේ. ඒ පින්නතුන්ගේ අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්නට මේ පුණ්‍ය සංස්කාරයන් හේතු වාසනා වේවා. ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ශ්‍රාවක පින්නතුන්ටත් පින්නතියන්ටත් බෝසත් දරුවන්ටත් ගෞතම සසුනේ පිහිට ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් නිවී සැනසෙන්නටම හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඔබ සෑම දිනාටම තෙරුවන් සරණයි.